අපි අද පන්ති පටන් ගන්නවා. අපි ගිය සති කතා කරේ සන්නිකර්ෂණ මගින් ඒ සංඛ්‍යාවක වර්ගමූලය හොයන ආකාරය තමයි. ඒ පළමු සන්නිකර්ෂණයට එතකොට වර්ගමූලය හොයන ආකාරය තමයි අපි ගිය සති කතා කරේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දෙකේ දෙක කියන කොටස බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට බෙදීම ක්‍රමය මගින් එතකොට වර්ගමූලය සොයන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. ඕනම අපි මේ පොතේ තියෙන කොටස බැලුවොත් එහෙම මේ කොටස බැලුවොත් එහෙම එතකොට ඕනම ධන සංඛ්‍යාවක වර්ගමූලය සෙවිය හැකි ක්‍රමයක් දැන් සලකා බලමු කියලා දක්වනවා. එතකොට ඕනම ධන සංඛ්‍යාවක් එතකොට ඕනම ධන සංඛ්‍යාවක එතකොට මේ වර්ගමූලය හොයන්නේ කොහොමද කියන එක තමයි මෙතන මේ කතා කරන්නේ. මෙම ක්‍රමය වර්ගමූලය සෙවීමේ බෙදීමේ ක්‍රමය කියලා හඳුන්වනවා කියලා දක්වනවා. එතකොට වර්ගමූලය හොයන බෙදීමේ ක්‍රමය කියලා මේක දක්වනවා කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේකෙදි බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම කියලා මේ ක්‍රමය දක්වනවා කියලා තමයි මේකෙදි තියෙන්නේ. එතකොට අපි කලින් සන්නිකර්ෂණ වලට ඒ පළමු සන්නිකර්ෂණයට එහෙම වර්ගමූලය සෙවීම කියන එක බැලුවා. ඒක හරියටම 100%ක් ඒ වර්ගමූලය කියන එක ආසන්න අගයක් තමයි ඒකෙදි ලැබෙන්නේ කියන එක මතක තියාගන්න. අපි කතා කරන්නේ දෙවැනි පාඩමේ බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම කියන කොටස. අපි කලින් ඒ සන්නිකර්ෂණ පළමු සන්නිකර්ෂණයට එහෙම වර්ගමූලය සෙවීම කියන එක ගැන කතා කරේ. දැන් කතා කරන්නේ බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම කියන ක්‍රමය ගැන. එතකොට මේ ක්‍රමය කියන එක අපි හරියටම ඒ ඕනම ඒ නියම ඒ අගයට එතකොට අපිට වර්ගමූලය මේ ක්‍රමය මගින් හොයන්න පුළුවන් ඇත්තටම. කලින් අවස්ථාවේදී ආසන්න අගයක් තමයි අපි වර්ගමූලයට විදියට ලබා ගත්තේ. එතකොට ඒකේ ඕනනම් සන්නිකර්ෂණ වැඩි කරගෙන ගියාම ඇත්තටම ඒ අදාළ අගය කියන එක ගන්න පුළුවන් ඇත්තටම. කලින් අවස්ථාවේදී අපි කතා කරේ පළමු සන්නිකර්ෂණයට විතරයි. ඒක දෙවෙනි සන්නිකර්ෂණයට එහෙම වැඩි කරගෙන ගියාම එතකොට ඒක කිට්ටු වගේක් ගන්න පුළුවන්. අපි මේකෙදි කතා කරන්නේ මේ බෙදීමේ ක්‍රමය මගින් එහෙම නැත්නම් ඒකට සාධාරණ ක්‍රමය කියලා දක්වනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේක මගින් කොහොමද වර්ගමූලය හොයන්නේ කියන එක. ඒකේ උදාහරණ විදියට නිදසුන එක කියන එක බැලුවොත් එහෙම 1764 වර්ගමූලය හොයන්නේ කොහොමද කියන එක තමයි මේකෙදි කතා කරන්නේ කියන එක තමයි තියෙන්නේ. එතකොට මේකේ දැක්කහම කලින් අවස්ථාවේදී පළමු සන්නිකර්ෂණයට කියන එක පළමු සන්නිකර්ෂණයට කියන එකේ ගැන දල අදහසක් තියෙනවා නම් එතකොට අපිට මේකේදී වර්ගමූලය කොච්චරක් වෙනවද අපි 40 කියන එක බැලුවා මේකේදී 1600 කියන එක දුර පුතාලා දන්නවා සමහරලාට 1600 කියන එක බැලුවොත් එහෙම ඒකේදී 40 කියන එක තමයි 40 වැඩි කිරීම 40 තමයි 1600 වෙන්නේ. එතකොට 40 ගානක් කියන එක මේකෙදි දල වශයෙන් දුර පුතාලට තේරෙනවා ඇති කියලා හිතනවා. ඇත්තටම මේ සංඛ්‍යාව දැක්කහම මේක මම මෙතන පොඩ්ඩක් එක ලිව්වොත් එහෙම 1600 කියන එක දුර පුතාලට ඒක 1600 එතකොට මේක වර්ගමූලය ගත්තොත් එහෙම 4යි මෙතන 100 කියන එක එතකොට බිංදුවයි එතකොට 40 කියන එකේ මේකේ වර්ගමූලයේ 1600 වර්ගමූලය එතකොට 40ට කිට්ටු. ඒ කියන්නේ 40 ගාණක් 1764 වර්ගමූලය 40 ගාණක් වෙනවා කියලා දල අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ඊළඟට 2500 වර්ගමූලය 2500 වර්ගමූලය කියන්නේ 50ක් වෙනවා. එතකොට මේ වගේ අපි කලින් අවස්ථාවේදී පළමු සන්නිකර්ෂණයට කියලා අපි ඉගෙන ගත්තේ ඇත්තටම දල අදහසක් ගන්න ඒක වැදගත් වෙනවා ඇත්තටම මේකේ වර්ගමූලය කොච්චර වෙනවද කීයක් වෙනවද කියන එක ගැන. මේකෙදි ඕනනම් අපිට උත්තරය ලැබුණහම උත්තරය හරිද වැරදිද කියලා වුණත් අපිට ඒකෙන් බලන්න පුළුවන් ඇත්තටම මේ වර්ගමූලය මේ වගේ මෙතන අගයක් කියන එක අපි දන්නවනම් එතකොට මේ උත්තරය 40 ගාණක් වෙන්න ඕන කියන එක අපි අනිවාර්යෙන්ම මේකෙන් දල අදහසක් ගන්න පුළුවන්. ඒක ඉතා වැදගත් වෙනවා. එතකොට අපි උත්තරේ හොයලා ඒක හරිද වැරදිද කියලා ඒක හිතන්න මේ සන්නිකර්ෂණ කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. අපි මේකෙදී මේ
බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය හොයන ක්‍රමය අපි බැලුවොත් එහෙම පළවෙනි පියවර කියන එක මේක පියවර වලට මේකේ තියෙන විදිහට බැලුවොත් එහෙම 1764 එක ස්ථානයේ සිට එතකොට එක ස්ථානය කියන්නේ මෙතන එතකොට එක ස්ථානයේ සිට වම් පසට ඉලක්කම් දෙක බැගින් පහත දැක්වෙන ආකාරයට වෙන් කරනවා කියලා දක්වන. එතකොට ඉලක්කම් දෙක බැගින් මෙහෙම වෙන් කරගෙන යනවා කියන එක දක්වලා තියෙනවා. එතකොට මම මේකෙදිත් ඇතරම් මේක මේ 100 කියන එකයි 16 කියන එකටයි වෙන් කළා මේකෙදි බැලුවේ ඇත්තටම. එතකොට මේ ඉලක්කම් දෙක බැගින් ඇත්තටම එහෙම වෙන් කරන්න කියන එක මෙතන දක්වලා තියෙනවා. එතකොට බෙදීමේ ක්‍රමය මගින් එතකොට දක්වන කොටත් වර්ගමූලයට වර්ගය අයින් වෙනවා. ඒ කියන්නේ වර්ගමූලය කියලා කියන්නේ මම ඒක ආපහු මේක පෙන්නන්න. 40 වර්ගය කියන එක වර්ගය කියන්නේ දෙකේ බලය කියන එක වර්ගමූලය කියන්නේ භාග්‍ය බලය කියන එක. එතකොට බලය කියලා කියන්නේ වැඩි කිරීම කියන එක. එතකොට මේ ආකාරයට 40 වෙනවා. මේකෙදි සංඛ්‍යා දෙකක මෙහෙම එකතු කරනකොට මේකෙදී එතකොට සංඛ්‍යා මෙහෙම වැඩි කරනකොට මෙතන සංඛ්‍යා වැඩි කරනකොට මෙහෙම සංඛ්‍යා වැඩි කරනකොට ඒකේ බලය කියන එක එකතු වීමක් සිද්ධ වෙනවා. මේක වැඩි කිරීම කියන ලකුණ මම දැම්මේ. එතකොට සංඛ්‍යා වැඩි කරනකොට බලය එකතු වෙනවා ඇත්තටම. එතකොට 40 දෙවෙනි බලය. එතකොට මේකේ තව එකක් තියුණොත් එහෙම 40 එතකොට 1 කියන එක. එතකොට 40 තුන්වෙනි බලය එහෙම බලය එක්කහුව වෙනවා වැඩි කරනකොට සංඛ්‍යා. හරය වැඩි කරනකොට එකම සමාන හරයක් නම් එතකොට බලය එකතු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ බලය කියන එක මේකෙදී කලින් අවස්ථාවේදී 40 කියන එක දැක්කේ. එතකොට 1600 කියලා කියන්නේ 1600 කියලා කියන්නේ එතකොට 1600 වර්ගමූලය කියන්නේ එතකොට 40 වර්ගය ඒ වර්ගමූලය කියන එක එහෙම දක්වන්නත් පුළුවන් අපිට. මේ වර්ගමූලය කියලා කියන්නේ මොකද්ද? ඒ 40 වර්ගය ඒකේ භාග්‍ය බලය තමයි මේ වර්ගමූලය කියන්නේ භාග්‍ය බලය. මේකෙදී දූල පුතාලා මෙතන සංඛ්‍යාවක් ලියන්නේ නැති නැහැ ඇත්තටම. නමුත් ඉස්සරහට ඉගෙන ගන්නවා මෙතන 3 එතන 5 කියලා එහෙම සංඛ්‍යා එන ඒවා තියෙනවා. මොකද මේ වර්ගමූලය කියන එතකොට මේ දෙකෙන් එක කියන එක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. අපි 3ෙන් 1 4ෙන් 1 එහෙම ඒ වගේ ඒවත් හොයන්න. එතකොට ඒක මෙතනට වෙන සංඛ්‍යා එනවා. ඒක මතක තියාගන්න මේ අවස්ථාවේදී දෙකෙන් එක හින්දා තමයි මේ සංඛ්‍යාවක් මෙහෙම ලියන්නේ නැත්තේ මෙතන. ඒක සංඛ්‍යා ඉස්සරහට එනකොට දූල පුතාලාට මේක වෙන සංඛ්‍යා ඇත්තටම මෙතනට එනවා ඇත්තටම. එතකොට ඒක මතක තියාගන්න. එතකොට වෙන සංඛ්‍යා මෙතනට එනවා කියන එක. එතකොට මේකෙදි මේ සංඛ්‍යා මුකුත් නැත්තේ ඇත්තටම වර්ගමූල ලකුණට ඉස්සරහින් දෙකෙන් එක හින්දා. එතකොට දෙකෙන් එකයි මේක දෙක කියන එක වැඩි කිරීම දෙකෙන් එක. එතකොට මේක කැපිලා ගිහිල්ලා එක වෙනවා. එතකොට 40 වෙනවා උත්තරේ. එතකොට වර්ගය කියන එක වර්ගමූලය වර්ගයක වර්ගමූලය හෙව්වහම ඒක මුල් ඒ වර්ගේ නැති අවස්ථාව බවට පත් වෙනවා කියන එක මතක තියාගන්න. මේ ඊළඟ එක මේ පියවර මුල් එක බැලුවොත් එහෙම මේ 1764 කියන එක ස්ථානයේ එතකොට මේ 1764 කියන සංඛ්‍යාව එතකොට මේ එක ස්ථානයේ ඉඳගෙන එතකොට දෙක මෙහෙම වෙන් කරනවා. එතකොට දෙක වෙන් කරනවා. එතකොට මේ අවස්ථාවේදී මේක මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. එතකොට මෙතන ඉහාට ඉලක්කම් නැති හින්දා ඇත්තටම මේකෙදි මම තව වෙන් තියේ නම් එතකොට ඒව වෙන් කරනවා කියන එක තමයි පෙන්වන්න හැදුවේ. එතකොට ඉලක්කම් දෙක මෙහෙම වෙන් කිරීමක් සිද්ධ කරනවා. පියවර දෙක බැලුවොත් එහෙම එසේ වෙන් කිරීමෙන් පසු මුලට එන ඉලක්කමෙන් හෝ ඉලක්කම් දෙකෙන් දැක්වෙන සංඛ්‍යාවට අඩු හෝ සමාන ආසන්නම පූර්ණ වර්ගයේ වර්ගමූලය ඉරට උඩින් සහ ඉරට වම් පසින් පහත පරිදි ලියනවා කියලා දක්වලා තියෙනවා. එතකොට
මේකෙදී මේ අපි සංඛ්‍යා දෙක මේ පොතේ 30ක් වල තියෙන එක බැලුවොත් එහෙම සංඛ්‍යා දෙක එතකොට 17යි 64යි එතකොට සංඛ්‍යා දෙක වෙන් වුණා. එතකොට 17 කියලා කියන්නේ අපි දන්න දෙයක් එතකොට 4 එතකොට 4 වර්ගය කියන එක එතකොට 4 වරක් 4 කියන්නේ 16 කියන එක දුර පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ 17ට ආසන්නම අගය ඒ 4 කියන එක ඊළඟට තියෙන 25 කියන එක 25ට ආසන්නම 25 කියන එකට එතකොට 5 කියන එක තමයි එන්නේ කියන එක. කියන්නේ මේකෙදී මේ 40 ගානක් කියලා මං ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. එතකොට මේ හතරෙන් පටන් ගන්න අගයක් තමයි මේකෙදි මේ වර්ගමූලෙ එන්නේ කියන එක මතක තියාගන්න එක. මේක දැක්කහම ඇත්තටම තේරෙනවා. එතකොට 17 කිව්වහම 4 වරක් 4 16යි කියන එක දන්නවා. එතකොට ඒකට කිට්ටුයි කියන එක මේකෙදි දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට 4 කියන එක එතකොට පූර්ණ මේ අවස්ථාවේදී එතකොට 17 කියන සංඛ්‍යාව තියෙන්නේ ඊළඟට 64 කියන සංඛ්‍යාව. එතකොට 17 කියන සංඛ්‍යාව එතකොට මේකේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාව එකේ ආසන්නම පූර්ණ වර්ගය. එතකොට 17 ආසන්නම පූර්ණ වර්ගය කියලා ගත්තොත් එහෙම 16. ඊට වඩා පල්ලෙහා ගත්තොත් එහෙම 3 කියන එකේ 9 ඊට වඩා වැඩි එක ගත්තොත් එහෙම 25. එතකොට මේකේ ආසන්නම පූර්ණ වර්ගය එතකොට වෙන්නේ කීයද 16. ඒ කියන්නේ 4 වරක් 4 කියන එක තමයි. එතකොට 4 වර්ගය කියන එක තමයි එතන පූර්ණ වර්ගය වෙන්නේ. එතකොට මේ ඉරට උඩින් එතකොට මෙතන ඉරට උඩින් එතකොට 4 කියලා ලියනවා. ඉරට වම් පසින් එතකොට මෙතන 4 කියලා දක්වනවා. එතකොට මේ ආකාරයට දැක්වුවාම එතකොට මේක 4 කියන එක ඊළඟ කොටසේදී මේක දක්වලා තියෙන කොටස. එතකොට ඉරට උඩින් සහ ඉරට උඩින් ඇති සංඛ්‍යාවේ හා වම් පැත්තේ ඇති සංඛ්‍යාවේ ගුණිතය වන 4 වැඩි කිරීම 4. ඒ කියන්නේ මේ දෙකේ වැඩි කිරීම 4 වරක් 4 16 කියන එක පහත දක්වා ඇති පරිදි පහලින් ලියා අඩු කරන්න කියලා දක්වනවා. එතකොට 17 කියන එක එතකොට 16යි. එතකොට 4 වරක් 4. එතකොට ඒකේ වෙනස කීයද? එකක් වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟ පියවර බැලුවොත් එහෙම පියවර 4 කියන එක දැන් ඊළඟ සංඛ්‍යා යුගලය වන 64 පහත දැක්වෙන පරිදි ලියන්න කියලා දක්වනවා. එතකොට කලින් අවස්ථාවේදී එතකොට එකක් ඉතුරු වුණා. එතකොට ඒ වෙන්නේ කීයද? 164 තමයි මේ අවස්ථාවේදී එන්නේ. එතකොට ඒක තමයි මෙතන දක්වලා තියෙන්නේ. කලින් වල අවස්ථාවේදී එකක් ඉතුරු වුණා. එතකොට දැන් 64ක් තියෙනවා. එතකොට 164ක් වෙනවා. එතකොට ඒ අවස්ථාව. ඉරට උඩින් ඇති සංඛ්‍යාව එතකොට ඉරට උඩින් ඇති සංඛ්‍යාවේ දෙගුණය වන 8 පහත පෙන්වා ඇති පරිදි වම් පසින් ලියන්න කියලා දක්වනවා. තවද එක ස්ථානයේ අගය සඳහා හිස්තරක් තබන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ ඉරට උඩින් තියෙන මේ අවස්ථාව කතා කරන්නේ මේ පියවර 5 කියන එක. එතකොට පියවර 5 කියන එක බැලුවොත් එහෙම ඉරට උඩින් තියෙන සංඛ්‍යාව, ඒ කියන්නේ මේ කොටසේ එතකොට දෙගුණය කියන එක මෙතන ලියන්න කියලා දක්වන්නේ. එතකොට දෙගුණය 4 වරක් 2 එතකොට 8යි 8 ලියන්න තව සංඛ්‍යාවක් මෙතනට එනවා කියන එක තමයි කියන්නේ. එතකොට මෙතනට තව සංඛ්‍යාවක් එනවා කියන එක තමයි මේක දක්වන්නේ. එතකොට 4 ඒ දෙගුණය කියන එක එතකොට මේ අවස්ථාවේදී 8 පහත පෙන්වා ඇරදි වම් පසින් ලියන්න කියලා දක්වනවා. එක ස්ථානයේ අගය සඳහා හිස්තැනක් තියන්න. එතකොට මේක 10 සංඛ්‍යාවක්, ඒ කියන්නේ 80 ගාණක් වෙන්නේ කියන එක තමයි මේ කියන්නේ ඇත්තටම. එතකොට මෙතන එක ස්ථානය ගැන කතා කරේ ඊළඟට 80 ගාණක් මෙතන කතා කරන්න හදන්නේ. ඒ කියන්නේ 10 ස්ථානය ගැන කතා කරන්න හදන්නේ. එතකොට දූල පුතාලා මේ අවස්ථාවේදී මේක 1000 ගාණක් එන්නේ. කියන්නේ 40 ගාණක් එන්නේ කියන එක 40 ගාණක් මේ 40 කීය හරි තමයි මෙතන මේක මම මෙතන කොටුවක් ඇඳුවොත් 40 කීය හරි තමයි මේකේ වර්ගමූලය එන්නේ කියලා දල අදහසක් අර පළමු සන්නිකර්ෂණය කලින් කරපු නිසා ඒකෙන් දල අදහසක් දූල පුතාලට ගන්න පුළුවන්. එතකොට මේ දල අදහසක් තියෙනකොට එතකොට මේකෙදී මේ අගේ 40 ගාණක් වෙන්න ඕන කියන එක
ඒ දල අදහසක් ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට මුල් අවස්ථාව කතා කරේ මේ 4 කියන සංඛ්‍යාව. එතකොට ඉලක්කම් දෙකක් ගත්තා. ඒකෙදී 4 වැඩි කිරීම 4 තමයි මේකට කිට්ටු වෙන පූර්ණ වර්ගය වෙන්නේ. එතකොට 16 වෙනවා. එතකොට ඒක එතකොට 16 එකක් ඉතුරු වුණා. එකයි මෙතන 64ක් තියෙනවා. 164 තමයි ඊළඟට කතා කරන්න හදන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ 64 කිය 164 වෙන ඔය අවස්ථාවේදී එතකොට ඊළඟට මොකද්ද කරන්නේ මේ උඩ තියෙන සංඛ්‍යාව එතකොට දෙගුණය කියන එක මෙතන ලියලා තව මෙතන 10 සංඛ්‍යාවක් එන්නේ ඒක නිසා මෙතන එක ස්ථානය හිස්තැනක් විදියට තියලා තියෙනවා. එතෙන්ට වෙනකන් අපි කතා කරේ ඊළඟ කොටස බැලුවොත් එහෙම පියවර 6 කියන එක ඉරට උඩින් 4ට දකුණු පසින් එතකොට මේ ඉරට උඩින් එතකොට මෙතන ගැන කතා කරන්නේ 4ට දකුණු පසින් එතකොට මේක කලින් ඒ සන්නිකර්ෂණ වලින් දාලා අදහසක් දූල පුතාලට තියෙයි කියලා මම හිතනවා ඇත්තටම මේක 40 ගාණක් වෙන්න ඕන කියලා මෙතන තව සංඛ්‍යාවක් එන්න ඕන කියලා දශම ස්ථානට කලින් එතකොට ඉරට උඩින් 4ට දකුණු පසින් හා එතකොට ඉරට උඩින් 4ට දකුණු පසින් එතකොට මේ 4ට දකුණු පසින් එතකොට හා ඉරට වම් පසින් මේ මෙතන මේ කොටස ගැන කතා කරන්නේ මෙතනටයි ගැන කතා කරන්නේ එතකොට හිස්තැන් තැබූ ස්ථානයට එකම ඉලක්කම යොදන්න කියලා දක්වනවා. එක් ඉලක්කම තෝරගන්න ඕන අට මෙතන හිස්ත කොටුව වැඩි කිරීම ඒ කොටුව සමාන වෙන්න ඕන කීයටද 164ට. එතකොට දූල පුතාලට මෙතන 2 කියලා මේක හිතා ගන්න පුළුවන්. එතකොට 2 කියන්නේ එතකොට 2 කියන එක 8 වරක් 16 160 කියනකොට ඒක 2 වෙන්න ඕන. ඒ අනිවාර්යයෙන්ම නැත්තම් 1 වෙන්න ඕන. ඒක ඒ වගේ සංඛ්‍යාවක්. එතකොට ඒක නිසා 2 හරි 1 හරි 3 හරි තමයි එතකොට සංඛ්‍යාව වෙන්නේ. මේකෙදි ගොඩක් වෙලාවට 2 කියන එක 80 ඒවා දෙකක් 160යි කියන එක. එතකොට ඒකේ ආසන්න වශයෙන් ඒක හිතා ගන්න පුළුවන්. එතකොට මේකෙදි 2 කියන එක බැලුවොත් එහෙම 2 එතකොට දැම්මොත් එහෙම එතකොට මේකෙදි දෙවරක් 2 කීයද 4යි වෙන්නේ. එතකොට දෙවරක් 2 4යි 8 වරක් 2 කීයද 16යි. ඉතුරු බිඳුවයි. එතකොට මේකේ එතකොට ආසන්නම අගය ලැබෙන පරිදි ඒක දානවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. මෙතන බිඳුවයි එතකොට ඉතුරුවක් නැහැ. එතකොට මේක සම්පූර්ණයෙන්ම ඒ සංඛ්‍යා ටික ඉවරුණා. එතකොට ඒක බැලුවොත් එහෙම එතකොට 1764 එතකොට ඒ වර්ගමූලය කියන්නේ කීයද 42 වෙනවා. මේ උඩ තියෙන සංඛ්‍යාව මේ උඩ තියෙන අගය මේක තමයි. එතකොට ඉන්නේ 42 තමයි. ඒකේ වර්ගමූලය වෙන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම මේකෙදි දශම කලින් අවස්ථාවේදී අපි 1764 කියන එක. එතකොට දශම තිත තියෙන්නේ මෙතන. අපි දශම තිත සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. ඇත්තටම පිටිපස්ස සංඛ්‍යා නැත්තම්. එතකොට මේකෙදි දශම තිත තියෙන්නේ මෙතන මේ අවස්ථාවේ. එතකොට දශම තිතේ ඉඳන් අපි පද දෙක මේ වෙන් කරේ ඇත්තටම. මෙතන එතකොට ඊළඟ පදේ එතකොට පද දෙක එතකොට 17යි 64යි කියලා පද වෙන් කරලා එතකොට මේ අවස්ථාවේදී කතා කරන්න හදන්නේ එතකොට දශම සංඛ්‍යාවක වර්ගමූලයේ සෙවීමේදී දශම තිතේ සිට දෙපසට සංඛ්‍යා දෙක බැගින් පහත පරිදි වෙන් කරනවා කියලා. එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරේ මේ දශම තිත. එතකොට මෙතන තියෙන්නේ දශම තිතේ ඉඳන් වම් පැත්ත ගැන. මෙතන සංඛ්‍යාවක් තව තියුණොත් එහෙම මේ පැත්තට මෙහෙම වෙන් කරනවා කියන එක තමයි මෙතන දක්වලා තියෙන්නේ. තව මෙතන සංඛ්‍යා තියුණොත් එහෙම 1 කියලා අපි බිඳුව කියන එක සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ දශම අවස්ථාවලදී. එතකොට මෙතනදී මේ 1 කියන එක තියුණොත් එහෙම මෙතන ඉඳන් 2ක් කියන්නේ මෙතනට වෙන්නේ. එතකොට ඊළඟට එකක් ඉතුරු වෙනවා. එතකොට 1 කියලා නෙවෙයි මෙතන තව පිටිපස්සේ බිඳුව කියන එකක් තියෙනවා කියන එක මතක තියාගන්න. එතකොට අපි සාමාන්‍යයෙන් දශම සංඛ්‍යාවල පිටිපස්සේ තියෙන මෙතන ඉඳන් මේකෙදී මෙතන ඉඳන් මේ පැත්තට මේකේ අගය වැඩි වෙන්නේ. ඒ වගේම මේකේ තමයි අගය මේ වෙන්නේ. එතකොට ඒක නිසා අපි බිඳුව කියන එක ඇත්තටම පිටිපස්සේ තියෙන බිඳුව කියන එක ලියන්නේ නැහැ. එතකොට පද දෙක ගානේ වෙන් කරනකොට අපිට මෙතනට එතකොට ආවොතින් ඊට පස්සේ එක විතරක් ඉතුරු වෙනවා. එතකොට එක නෙවෙයි බිඳුව තව තියෙනවා කියන එක මතක තියාගන්න. එතකොට දෙක වෙන් කරන්නේ මේ අවස්ථාවේදී. එතකොට මේකෙදි උදාහරණ විදියට දක්වලා තියෙන එතකොට
3.61 කියන එක දක්වලා තියෙන. එතකොට මෙතනදි දෙපැත්තට එතකොට පද දෙක ගානේ වෙන් කරන. එතකොට මේකෙදි මුලින්ම 3 කියන එක ඊළඟට තියෙන්නේ 61 කියන එක. දශම තිත තියේ කියන එක අමතක කරන්න එපා. ඇත්තටම දශම තිත එතන තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ ඇත්තටම. ඊළඟ එක බැලුවොත් එහෙම මේක 12.321 කියන එක බැලුවොත් එහෙම මෙතනින් මෙහෙම එන්නේ. එතකොට දෙකකට බෙදුවාම 12 කියන එක. දශම තිත එහෙමම තියෙනවා. එතකොට දශම තිත ඊට පස්සේ 321 කියන එක. එතකොට ඒ දශම 3.21 කියන එක ඇත්තටම 321 කියලා කියන්නේ නැහැ ඇත්තට මේකට. එතකොට දශම 3.21 කියන එක. එතකොට ඒක බැලුවොත් එහෙම මෙතන ඉඳන් මෙතනට එතකොට ඉලක්කම් දෙක කියන බැලුවොත් එහෙම 3.2 කියන එක. එතකොට 3.2 එතකොට ඊට පස්සේ එකයි ඉතුරු වෙන්නේ. එතකොට එකක් නෙවෙයි. එතකොට පිටිපස්සේ බිංදුවක් 30 කියන එක අමතක කරන්න එපා. එකයි බිංදුව. අපි බිංදුව කියන එක පිටිපස්සට ලියන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් අපි ලියන්නේ බිංදුව කියන එකට වටිනකමක් නැහැ. අතන මෙතන බිංදුව කියන එකට අපි මේක බැලුවොත් එහෙම ඊළඟ කොටස බැලුවොත් එහෙම 143.456 කියන එක. එතකොට 143.456 කියන එක. එතකොට මේක බැලුවොත් එහෙම මුල් ඉලක්කම් 3 වෙන් කරොත් එහෙම මෙතනට වෙන්නේ. කියන්නේ මේකෙදි 1 කියන එක ඊට පස්සේ තිතක් එන්නේ නැහැ එතන. එතකොට 43 කියන එක ඊළඟට දශම තිත තියෙනවා. මේකෙදී මේ ඉලක්කම් දෙකක් වෙන් කරොත් 45 කියන එක. ඊට පස්සේ මෙතන බිංදුව කියන එක තියෙනවා. ඒක නිසා 60 මේ ආකාරයට වෙන් කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී අපි ඒ ඉලක්කම් දෙක ගානේ වෙන් කරන ආකාරය තමයි අපි කලින් බැලුවේ. එතකොට අපි කලින් පූර්ණ සංඛ්‍යාවක ඒ වර්ගමූලය හොයන ආකාරය ඉගෙන ගත්තා. අපි ඊළඟට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා දශම සංඛ්‍යාවක වර්ගමූලය හොයන්නේ කොහොමද කියලා. මේවා ඉතාම වැදගත් වෙනවා. ඇත්තටම මේ වගේ දේවල් උසස් පෙළට එහෙම ගියාම අපිට වර්ගමූලය හොයන්න කියලා ඇත්තේ නැහැ. ඇත්තටම අපි භාවිතා කරන අතරතුරදී වර්ගමූලය හොයන්න වෙනවා. ඇත්තටම ඒකට අවශ්‍ය ඒ සංකල්ප මේකෙදී ඉගෙන ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒක නිසා මේවා හොඳින් භාවිතා කරන්න පුරුදු වෙන තරමට උසස් පෙළ පහසු වෙනවා ඇත්තටම. අපි මේකෙදි මේ කොටස බැලුවොත් එහෙම 3.61 අගය සොයන්න කියලා දක්වලා තියෙන කොටස බැලුවොත් එහෙම මේකෙදී 3.61 කියන එක. එතකොට මේක කොටස් දෙකකට බෙදුවොත් එහෙම 3 කියන එකට පූර්ණ වර්ගය වෙන්නේ. එතකොට 1 හරි 2 හරි 2 කිව්වොත් 4 වෙනවා. එතකොට 2 වෙන්න බෑ. එහෙනම් 1 විතරයි තියෙන්නේ. එතකොට එක් වරක් 1 කීයද? 1යි. එතකොට කීයක් ඉතුරුද? 2යි. මේකෙදී 61 කියන්නේ 6යි 1 කියන එක එතනින් ආපස්සට එනවා කියන එක මතක තියාගන්න. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මෙතන දශම තිත තියෙනවා. ඒක නිසා අමතක නොකර දශම තිත තියන්න. ඒක අමතක වුණොත් මේක විශාල අගයක් බවට පත් වෙනවා. එතකොට 3 ගානක වර්ගමූලය කිව්වොත් එහෙම 1 ගානක් වෙන්න ඕන කියන එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒක 3.7 මේ 3 වර්ගමූලයේ 3.7යි ගානක්ද කොහෙද 1.7යි ගානක්ද කොහෙද. එතකොට ඒ වගේ එතකොට ඒ කිට්ටු අගයක් වෙන 4ට වඩා අඩු අගයක් වෙන්නේ මේ 2ට වඩා අඩු අගයක් වෙන්නේ කියන එක. එතකොට ඒක මතක තියාගන්න. මොකද දශම තිතේ එහෙම පොඩ්ඩක් හරි වැරදුනොත් එතකොට මේක විශාල අගයක් වෙනවා. එතකොට ඒ විශාල අගය ගත්තාම කවදාකවත් ඒ අගය වෙන්න බෑ කියලා එකපාරට Taman දැක්ක හැටිය තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඒක නිසා මේ අවස්ථාවේදී මේ දශම තිත තියෙන එක අමතක කරන්න එපා. එතකොට 1 කියන 1.0 කියන සංඛ්‍යාව. එතකොට කලින් අපි කලින් ඉගෙනගත්තු සිද්ධාන්ත ගත්තාම මේක දෙගුණය කියන එක මෙතනට එනවා. එතකොට 1 දෙගුණය කියලා කියන්නේ එතකොට 2යි. 2ේ යම් සංඛ්‍යාවක් මෙතන යම් සංඛ්‍යාවකින් වැඩි කරාම මේ සංඛ්‍යාව එන්න ඕන. එතකොට 2 කියන එක එතකොට 2 කියන එක එතකොට යම් සංඛ්‍යාවකින් වැඩි කරාම මේ සංඛ්‍යාව එන්න ඕන 1 තියෙන. එතකොට අපි 1 කියන ඒවා එතකොට එන්නේ එතකොට 1 කියන සංඛ්‍යාව එන්නේ ඒව තියෙන්නේ. එතකොට ඊටාම සුළු සංඛ්‍යාවක් දුර පුතාලා දන්න මේක ඒ වැඩි කිරීම චක්‍රය දන්නව නම් එතකොට
යම් සංඛ්‍යාවක් යම් සංඛ්‍යාවකින් වැඩි කරාම එකට කිට්ටු වෙන සංඛ්‍යාව එතකොට එන්නේ ඇත්තටම මේක අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යාව එතකොට 5 වුණොතින් 100 ගාණක් වෙන්නේ. එතකොට 5ට වඩා වැඩි. එතකොට 10 වුණොතින් එතකොට 20 ඒවා එතකොට 10 වෙන්න බෑ ඇත්තටම. එතකොට 10ට කිට්ටු වුණොතින් එතකොට 9 කියන එක එන්නේ. එතකොට 9 කියන්නේ 30 ඒවා එතකොට මේ 9 කියන්නේ 30 ඒවා 9ක් විතර එතකොට එන්නේ. එතකොට ඒ කියන්නේ 270ට කිට්ටු වගේක් කියන නම් වරක් මෙතන 30 කියන්නේ මෙතන නම් වරක් 3 27 එතකොට 270ට කිට්ටු වගේක් කියන්නේ එනම් ඒ සංඛ්‍යාවට ඒ කිට්ටු වගේක් වෙන්න පුළුවන් කියලා දාලා අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්සේ සංඛ්‍යා දෙක වැඩි කරාම එතකොට 1 එන්නේ. එතකොට අපිට 9 කියන එක මේකෙදී ආසන්න අගයක් කියලා තේරුම් ගන්න පුළුවන්. අපි 8 කියලා දැම්මොත් එහෙම එතකොට මේකෙදී 8 වරක් 8 64යි. එතකොට මේකට පිටිපස් සංඛ්‍යාවට එන්නේ නැහැ. ඒ වුණාට සමහර අවස්ථාවලදී මේ සංඛ්‍යා ඉතුරු වෙන්න පුළුවන්. එතකොට මේ පිටිපස් එක විතරක් බැලුවයි කියලා බෑ. ඇත්තටම මේ ආසන්න අගය කියන්නේ 261 කියන එක. එතකොට අපි 8 කියලා බැලුවොත් එහෙම 28 ඒවා 8ක් කියන එක බැලුවොත් එහෙම එතකොට 8 වරක් 8 64න් 4 6ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 16යි 6යි 22යි 224ක් වෙනවා. එතකොට ඒ කියන්නේ මීට වඩා වැඩි සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම එතකොට 9 කියන එක තමයි මේකෙදි එන්නේ කියන එක දූල පුතාලට එකෙන් තේරුම් ගන්න පුළුවන්. 9 බැලුවොත් එහෙම 9 වරක් 9 කීයද 81කින් 1 8ක් ඉතුරුයි. 9 වරක් 2 18යි 6යි 18යි 8යි 26ක් වෙනවා. එතකොට මේකෙදි ඉතුරු බිඳුව එතකොට මේකෙදි 261 කියලා ඒ සංඛ්‍යාව වෙන. එතකොට මේක එතකොට බැලුවොත් එහෙම එතකොට මේ උත්තරේ වෙන්නේ ඒකෙදි මේ 3.61 වර්ගමූලය කියන්නේ කීයද? ඒක 1.9ක් වෙනවා. මේ උඩ තියෙන මේ සංඛ්‍යාව තමයි ඒකේ වර්ගමූලය වෙන්නේ. මෙතෙන්ට වෙනකන් තේරුණාද? මෙතෙන්ට වෙනකන් අපහසුතා තියෙනවද? දශම තිත අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. දශම තිත තියෙන්නේ මෙතන. ඒක දශම තිත අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. දශම තිත එහෙම වුණොත් මේක 19 කියලා වෙනවා. 19 වුණොත් එතකොට 20 ඒවා 20ක් කියන්නේ 400යි. එතකොට කවදාකවත් 3 ගාණක් වෙන්න බෑ කියලා දැක්ක හැටි අනිවාර්යයෙන්ම මේක 1 ගාණක් කියලා දූල පුතාලා ඒ දෙවෙනි පාර එහෙම චෙක් කරනකොට අනිවාර්යයෙන් මේක තේරුම් ගන්න ඕන. ඒකට තමයි කලින් අපි සන්නිකර්ෂණ ඒවයිදී ඒ දල අදහසක් ඒ සංඛ්‍යාවක වර්ගමූලය ගැන දල අදහසක් ගන්න තමයි ඒ පාඩම ඇත්තටම දාලා තියෙන කියලා මට හිතෙනවා. එතකොට දූල පුතාලා ඒක ගැන දල අදහසක් තියාගන්න. ඇත්තටම මේ 3.61 කියලා කිව්වහම ඒකෙදී එකට වැඩි ඒත් වගේම දෙකට අඩුයි සංඛ්‍යාවක් කියන එක දාලා අදහසක් ගන්න. ඒක ඉතාම වැදගත් වෙන උත්තරය ඒ ආවහම ඒක හරිද වැරදිද කියලා තීරණය කරන්න. මෙතනට වෙනකන් තේරුණාද? තේරුණා නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස ගැන බැලුවොත් එහෙම අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම නිදසුන අපි නිදසුන 3 කියන එක බැලුවොත් එහෙම මේකේ අගය එතකොට දශම ස්ථාන දෙකකට නිවැරදිව සොයන්න කියලා දක්වන දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න කියලා දක්වලා තියෙනවා. මේකෙදි 27යි 37 කියන එකේ ඒ වර්ගමූලය හොයන්න කියලා තියෙන්නේ දශම ස්ථාන දෙකකට නිවැරදිව. එතකොට මේකෙදි දශම ස්ථාන දෙකකට කියන හින්දා දූල පුතාලට මේ සංඛ්‍යාව යම් පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. ඊට පස්සේ යම් දශම තිතක් තිබිලා තව ස්ථාන දෙකක් මෙහෙම තියෙනවා කියලා. මේක අනිවාර්යයෙන්ම එතකොට 5 5 25 කියන එක එතකොට බිඳුව එතකොට 50 වැඩි කිරීම 50 කියන එක 2500 වෙනවා. 50 වැඩි කිරීම 50 කියන එක කියන්නේ සංඛ්‍යා දෙකක් තියෙයි. එතකොට සංඛ්‍යා දෙකක් තිබිලා දශම තිත තිබිලා තව දශම සංඛ්‍යා එතකොට ස්ථාන දෙකක් තියෙයි කියන එක ඒක හොඳින් වටහා ගන්න මේ වගේ ප්‍රශ්න දැක්ක හැටි ඇත්තටම. එතකොට දශම ස්ථාන දෙකකට කියලා දැම්මහම අනිවාර්යයෙන්ම දශම ස්ථාන දෙකක් මේ ආකාරයට අපි ගණනය කරන්න වෙනවා කියන එක හොඳින් තේරුම් ගන්න.
එතකොට මේකෙදී එතකොට දශම ස්ථාන දෙකක් කියන එක මේකෙදි දූල පුතාලා කරනකොට ඒක තේරෙනවා. එතකොට දශම ස්ථාන දෙකක් අපි දක්වන්න කියනකොට ඒකෙදී ඒ දශම ස්ථාන දෙක කියන එක සමහර වෙලාවට ඒක ඊළඟ සංඛ්‍යාව අනුව මෙතන කිට්ටු ඒ මේකෙදී තුන්වෙනි සංඛ්‍යාව කියන එකත් අපි බලන්න වෙනවා මේ අවස්ථාවේදී. මොකද මේ සංඛ්‍යාව අපි හිතුවොතින් 5 ඉඳන් 9 වෙනකන් සංඛ්‍යාවක්ද එතකොට බිංදුවේ ඉඳන් 4 වෙනකන් සංඛ්‍යාවක් මේකෙදි 5 කියන එක 6 කියන එක දක්වන එක හොඳ වේ ඇත්තටම. මොකද 5 කියන එකේදී ඒ නීතිය වෙනස් වෙනවා ඇත්තටම. එතකොට බිංදුවේ ඉඳන් 4 කියන සංඛ්‍යාවක් 10 ඉඳන් 9 කියන සංඛ්‍යාවක් අනුව මෙතෙන්ට එකක් එක්කහුව කරනවද එහෙමම තියනවද කියන එක වෙනස් වෙනවා ඇත්තටම. ඒක නිසා අපි නිවැරදිව ඒක දෙකකට නිවැරදිව සොයන්න කියලා කියනකොට එතකොට සංඛ්‍යා 3කට හොයලා ඒක මේ ආකාරයට ඒකට ආසන්න අගය දෙවෙනි එකට වට යන්න වෙනවා ඇත්තටම. ඒක දූල පුතාලා කලින් පන්තිවලදී ඉගෙනගෙන තියෙන්න ඕන මේකෙදී ඇත්තටම. ඒක බිංදුවේ ඉඳන් 4 නම් අපි කිසිම වෙනසක් කරන්නේ නැහැ. 6 ඉඳන් 9 නම් මොකද කරන්නේ? එකක් මේකට කලින් එකට එකතු කරනවා කියලා දූල පුතාලා ඉගෙනගෙන තියෙනවා. 5 වෙනෝ නම් ඒක ඉස්සරහා තියෙන සංඛ්‍යාව ඉරට්ටේද ඔත්තේද කියලා ඒක අනුව ඒක මොකද කරන්නේ කියන එක ඒක දූල පුතාලා කලින් පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා. ඒක ඉරට්ටේද ඔත්තේද අනුව ඒක එකක් එක්කහුව කරන්නේ ඉරට්ටේ නිසා වෙනකොට ඔත්තේ වෙනවද කියලා මට දැන් මතක නැහැ ඇත්තටම. ඒක ඉරට්ටේ හරි ඔත්තේ හරි එක අවස්ථාවකදී එකක් එක්කහුව කරනවා. එක අවස්ථාවකදී එකක් එක්කහුව කරන්නේ නැහැ කියන එක ඉස්සරහා සංඛ්‍යාව ඉරට්ටේද ඔත්තේද අනුව එකක් එක්කහුව කරනවද නැද්ද කියන එක තීරණය කරන. අපි ඒ වගේම තව මේක ඉතුරු වෙනවා නම් ඇත්තටම තව තියෙනවා නම් ඇත්තටම මේක 0.5ට වඩා වැඩි. ඒ කියන්නේ ඒක නම් එකක් ඉස්සරහට එකහුව කරන්න වෙන අවස්ථාවක් තියෙනවා ඇත්තටම. ඒක ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම මේකෙදී දශම ස්ථාන දෙකකට නිවැරදිව සොයන්න කියලා දක්වලා තියෙන්නේ. එතකොට අපි මේ අවස්ථාව බැලුවොත් එහෙම මේකෙදී මුලින්ම තියෙන්නේ 27 කියන එක, ඊළඟට තියෙන්නේ 37 කියන එක. අපි මේකෙදී පිටිපස්සේ ඉඳන් කොටස් දෙකකට දශම තිත තියෙන්නේ මෙතන. එතන ඉඳන් වෙන් කරගෙන ගියාම 27යි 37යි. අපි මුල් සංඛ්‍යාව බලනවා 27 කිව්වොත් එහෙම දූල පුතාලා දන්න දෙයක් 5 5 5 තමයි 25. ඒ කියන්නේ 24 කිට්ටු එතකොට 5 කියන සංඛ්‍යාව. එතකොට මේක අඩු කරාම එතකොට දෙකක් ඉතුරු වෙනවා. ඒකෙදි දෙකක් ඉතුරු වෙනවා. එතකොට තව තියෙන මෙතන 37 තියෙනවා. එතකොට මේක මේ ආකාරයෙන්ම කලින් තියෙන විදිහට මෙහෙම පරතරේ තියලා ලිව්වක් කමක් නැහැ. එතකොට ඒක දූල පුතාලා ඒ සුළු කිරීමේ පහසුව අනුව ඒක කරන්න. එතකොට මේකෙදී මෙච්චර පරතරයක් අරින්න අවශ්‍ය නැහැ. ඇත්තටම මම මේ පේන පරතරය මේව කරේ. එතකොට ඒක පැටලෙන්නේ නැති වෙන අනිවාර්යයෙන්ම ගානක් සුළු කරන්න ඒක වැදගත් වෙන. එතකොට මේකේ 237 කියන එක. එතකොට මේකේ දෙගුණේ අපි මෙතනට ගේන්නේ දෙගුණේ ගත්තා. ඒ කියන්නේ එතකොට 10 කියන එක. එතකොට 10 කියන එක තව එතකොට 10 කියන එකයි තව සංඛ්‍යාවක් මෙතනට දානවා. මෙතනට ඒ සංඛ්‍යාව එන්න ඕන. එතකොට ඒක බැලුවොත් එහෙම 10 කියන එක බැලුවොත් එහෙම කෙලින්ම දූල පුතාලාට 10 වරක් 2 තමයි 200 වෙන්නේ. එතකොට 230 ගාණක් වෙනකොට 3 වෙන්න බෑ කවදාකවත්. 2 හරි 1 හරි වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී 2 දැම්මොත් එහෙම 2 දැම්මොත් එහෙම දෙවරක් 2 4යි. දෙවරක් බිංදුව බිංදුවයි. දෙවරක් 1 2යි. එතකොට අඩු කරාම කීයද? 7න් 4ක් ගියාම 3යි. 7න් 4ක් අඩු වුණාම 3යි. 3න් බිංදුවක් ගියාම 3යි. 33 කියන සංඛ්‍යාව එතකොට මෙතනදී ඉතුරු වෙනවා. එතකොට මේ අවස්ථාව වෙනකන් පූර්ණ සංඛ්‍යා අපි කතා කරේ. දැන් මෙතන 33 කියන සංඛ්‍යාව එතකොට පිටිපස්සේ මෙතන දශම තිත තියේ කියලා අමතක කරන්න එපා. එතකොට අපි මේ බිංදුවයි කියන එක මෙතනට ගන්නවා. එතකොට බිංදුවයි ගත්තහම එතකොට මේ අපි දැන් කතා කරන්නේ දශම තිතට පිටිපස්සේ සංඛ්‍යා. ඒක නිසා අපි මෙතන අනිවාර්යයෙන්ම දශම තිත තියන්න වෙනවා. එතකොට මේ අවස්ථාවේ එතකොට අපි දැන් වැළුවේ එතකොට මේ අවස්ථාවේදී මොකද කරන්නේ? කලින් අපි කතා කරා වගේ මේ සංඛ්‍යාව එතකොට
මේ සංඛ්‍යාවේ එතකොට දෙගුණය එතකොට දෙගුණය වෙන්නේ එතකොට කීයද 104 කියන එක. 104 එතකොට 104 කියන එක යම් සංඛ්‍යාවක් තිබිලා මෙතන මේ සංඛ්‍යාවක් ආවහම එතකොට මේක හැදෙන්නේ එතකොට 104 කියන එක එතකොට බැලුවොත් එහෙම දුර පුතාලා මේක 1000 ගාණක් වෙනවා මෙතන සංඛ්‍යාවක් තියෙනවා. එතකොට 1000 ගාණක් එතකොට මෙතන සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේ සංඛ්‍යාවෙන් වැඩි කරාම 3000 වෙන්න. මේ දහස් සංඛ්‍යාව එතකොට මේ සංඛ්‍යාවකින් වැඩි කරාම 3000 වෙන්න නම් 3 කියන එක සාමාන්‍යයෙන් දූල පුතාලට තේරෙනවා. එතකොට මේකෙදී 3000 1000 වැඩි කිරීම 3000 කියන එක කියන්නේ මේ 3000 ගාණක් වෙන්න නම් මේක 3 වෙන්න ඕන. ඒක 3 වුණාම මේක මීට වඩා වැඩි වෙනවා නම් 2 වෙන්න පුළුවන්. එතකොට මේකෙදි වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මෙතන 10 සංඛ්‍යාවක් විදිහට තියෙන. එතකොට මේ 100 ස්ථානයේ නැහැ සංඛ්‍යාවක්. ඒක නිසා මේකට වඩා වැඩි වෙන විදියක් නැහැ. එතකොට මේ 3 කියන එක මේකෙන් වැඩි කරාම කීයද? 3 වරක් 3 කියන එක 9යි. 4 වරක් 3 12න් 2 එකක් ඉතුරුයි. 3 වරක් බිංදුවයි 1යි. එතකොට එක වෙනවා. එතකොට 3 වරක් 1 3යි. එතකොට අඩු කරොත් එහෙම මේක බිංදුවෙන් එතකොට 9ක් අඩු කරාම එකක් වෙනවා. එතකොට මෙතනින් එකක් ඉස්සරහට ගිය හින්දා එතකොට මෙතන කියන්නේ 9. 9න් දෙකක් ගියාම 7යි. මෙතන 3 නෙවෙයි තියෙන්නේ 2 දෙකෙන් එකක් ගියාම 1යි. 171 වෙනවා. එතකොට මේක ඉතුරු වගේ. ආපහු මෙතන තියෙන තව බිංදු දෙකක් තියෙනවා මෙතන. එතකොට මෙතන තව තියෙන බිංදු දෙකක්. ඒ බිංදු දෙක ගත්තොත් එහෙම ඒ බිංදු දෙක ගත්තොත් එහෙම එතකොට අපි ආපහු මේ සංඛ්‍යාව එතකොට දෙගුණය එතකොට මේ සංඛ්‍යාවේ දෙගුණය කියන එක ආපහු මෙතනට ගේනවා. එතකොට මේ සංඛ්‍යාවේ දෙගුණය කියලා කියන්නේ එතකොට 1.4යි 6 කියන එක තමයි මේ සංඛ්‍යාවේ දෙගුණය වෙන්නේ. එතකොට මෙතන සංඛ්‍යාවක් තිබිලා මෙතන සංඛ්‍යාව යෙදුවාම එතකොට මේ අවස්ථාවේදී 10000 ගාණක් වෙන්න ඕන. මෙතන සංඛ්‍යාව 10000 ගාණක් යම් සංඛ්‍යාවකින් වැඩි කරාම 17000 වෙනවා. එතකොට ඒ සංඛ්‍යාව 1 කියලා දුල පුතාලට නිකම්ම තේරෙන්න වෙන්න ඕන. ඒක 10000 වැඩි කිරීම 1 තමයි මේක සංඛ්‍යාවට කිට්ටු වගේ වෙන්නේ. එතකොට ඒක වැඩි කරාම එතකොට 1.4යි 6යි 1 කියන සංඛ්‍යාව බවට පත් වෙනවා. එතකොට මේක මෙතන මට ලියන්න බෑ. ඇත්තට මෙතන ඒක නිසා මම මෙතන ඉතුරු ටික ලියනවා මේ පැත්තට ගෙනල්ලා මේක. එතකොට මේ සංඛ්‍යාව එතකොට මෙතන තව බිංදු දෙකක් තියෙනවා පිටිපස්සේ. එතකොට මේක බැලුවොත් එහෙම අඩු කරාම 9යි 10න් එකක් ගියාම 9යි. මෙතන 9 තියෙන්නේ. මම මෙතන එකක් මෙතනට ගෙනිච්චේ 9 තියෙන්නේ. 9න් 3ක් ගියා 6ක් ගියාම 3යි. මෙතන 1 කියන එක නෑ. එතකොට මෙතන බිංදුව තියෙන්නේ. බිංදුවෙන් එතකොට මෙතන එතකොට බිංදුව තියෙන්නේ. බිංදුවෙන් 4ක් බෑ. ඒකින්ද එකක් ගේන. එතකොට 10න් 4ක් ගියාම 6ක් වෙනවා. එතකොට මෙතන තියෙන්නේ එතකොට කීයද? 6 කියන එක 6න් බිංදුවක් ගියාම 6යි. එතකොට මේ අවස්ථාවේදී 6639 කියන සංඛ්‍යාව තමයි ඉතුරු වෙන්නේ. එතකොට කලින් අපි ඉගෙන ගත්තා වගේ මේ සංඛ්‍යාව ආපහු දෙගුණෙ මෙතන ලියන්න ඕනේ. එතකොට මේකෙදි අපි උඩ තියෙන බිංදු දෙකක් ආපහු මෙතනට එක ගන්නවා. එතකොට ලිව්වහම සංඛ්‍යාව 6යි 6යි මම මේක මෙතනට ගේනවා 6යි 6යි 3යි 9යි බිංදුවයි බිංදුව කියන සංඛ්‍යාව තමයි මෙතනට එන්නේ. තව බිංදු දෙකක් ගත්තාම එතකොට මේ සංඛ්‍යාව ආපහු දෙගුණෙ ලියනවා. එතකොට 1යි බිංදුවයි 4යි 6යි 2. එතකොට මේ අවස්ථාවේදී එතකොට ලක්ෂය කියන සංඛ්‍යාව එතකොට ලක්ෂය කියන සංඛ්‍යාව මේ අවස්ථාව එතකොට මේ අවස්ථාවේදී තියෙන කීයද? ලක්ෂ 6 කියන එක. ලක්ෂය කියන සංඛ්‍යාව ලක්ෂ 6 වෙන්න නම් කීයද? මෙතනට එන්න ඕන 6 කියන සංඛ්‍යාව කියලා දුල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට 6 කියන සංඛ්‍යාව එනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් එතකොට අපි බැලුවොත් එහෙම 6 වරක් 6 කියන එක මේ අවස්ථාවේදී බැලුවොත් එහෙම 6 කලින් 6 තියුනේ. එතකොට 6 වරක් 6 කියන්නේ 36න් 6 3ක් ඉතුරුයි. 6 වරක් 2 කියන්නේ 12යි 3යි 15යි. එතකොට 6 වරක් 6 36යි 1යි 37න් 7 3ක් ඉතුරුයි. එතකොට 6 වරක් 4 24යි 3යි 27න් 7
දෙකක් ඉතුරුයි 6 වරක් බිඳුව බිඳුවයි 2යි. එතකොට කලින් දෙක තිබිච්ච එක 6 වරක් එක 6යි. එතකොට මේ සංඛ්‍යාව වෙනෝ මේක සුළු කරලා මෙතන සංඛ්‍යාව ගන්න පුළුවන්. නමුත් ඒක අපිට අදාළ නැහැ. ඇත්තට මෙතනට නිකන් ආවා. එතකොට අපි අවශ්‍ය උත්තරයට ඇවිත් තියෙනවා. ඇත්තට මේ අවස්ථාවේදී එතකොට මේකෙදි මේ සුළු කරලා තියෙනවා. නමුත් එතනට නිකන් සුළු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන 3,361යි 44 කියලා මෙතන සුළු කරලා තියෙනවා. නමුත් ඊට එහා අපි ඒ සංඛ්‍යාවක් ගැන බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපි ඊළඟ සංඛ්‍යාව ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් තමයි එතනට සුළු කරන්න වෙන්නේ. නමුත් එතනට වෙනකන් යන්නේ නැහැ ඇත්තටම. එතකොට 52.316 කියන තමයි අපිට ලැබෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි කලින් කතා කරා වගේ අපිට සංඛ්‍යා එතකොට අවශ්‍ය වෙන්නේ එතකොට මෙතන දෙකකට තමයි අවශ්‍ය වෙන්නේ. මේ සංඛ්‍යාව වෙනකන් හෙව්ව ඇත්තටම අපි ඒ තුන්වෙනි දශම ස්ථානය වෙනකන් එතකොට හෙව්වා. නමුත් අපිට දශම ස්ථාන දෙකකටයි අවශ්‍ය වෙන්නේ. මේ අවස්ථාවේදී පිටිපස්සේ සංඛ්‍යාව 6 වෙලා තියෙන. එතකොට මේකට එකක් එකතු වීමක් තමයි සිද්ධ වෙන්නේ. කලින් අවස්ථාවේදී මම කිව්වා බිඳුවේ ඉඳන් 4 නම් එකමුත් එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. 5 නම් ඒ කලින් සංඛ්‍යාව ගැන පහට පිටිපස්සේ සංඛ්‍යාවක් තියෙනවා නම් එතකොට අනිවාර්යයෙන්ම එකක් එක්කහුව වෙනවා. පහට පිටිපස්සේ සංඛ්‍යාවක් නැත්නම් ඒ කියන්නේ බිඳුව නම් තියෙන්නේ. එතකොට මුල් සංඛ්‍යාව ඒක ඔත්තේද ඉරට්ටේද කියන එක අනුව ඒකට සංඛ්‍යාවක් එක්කහු කරනවද නැද්ද කියන එක තීරණය වෙනවා. එතකොට මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම 6 කියන එක 5ට වැඩි. එතකොට 5.0ට වඩා වැඩි. ඇත්තට මම මේ 5.0 කියන එක හොඳ වේ. එතකොට 5.0ට වඩා වැඩි ඇත්තටම. එතකොට ඒ 5.0ට වඩා වැඩි නම් එකක් එක්කහු වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ අවස්ථාවේදී දශම ස්ථාන දෙකකට බැලුවොත් එහෙම මේක එතකොට 52.3.2 වෙනවා. එතකොට මේ අවස්ථාවේ දක්වලා තියෙන්නේ 52.3.2 කියලා දක්වලා තියෙන එක. එතකොට ඒ අවස්ථාවේදී මෙතන 100%ක් මේක 52.3.2 කියලා ලියන්න බෑ. ඇත්තටම මේක තව සංඛ්‍යා මෙතන ඉතුරු වෙලා තියෙනවා මෙතන. ඒක නිසා 100%ක් සමාන වෙන්නේ ආසන්න වශයෙන් කියන එක තමයි මේ රැලි දෙකකින් දක්වලා තියෙන්නේ. ආසන්න වශයෙන් 52.3.2 වෙනවා. එතකොට මේක වැඩි කරයි කියලා මේක වර්ගයේ සෙව්වයි කියලා කවදාවත් මේ සංඛ්‍යාවට සමාන වෙන්නේ නැහැ. ඒක ආසන්න වශයෙන් සමාන වෙන්නේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් කියන එක තමයි මේ රැලි දෙකකින් දක්වලා තියෙන එක ආසන්න වශයෙන් 52.3.2ට සමාන වෙනවා. මෙතෙන්ට වෙනකන් තේරුණාද? ඒක ස්ථාන දශම ස්ථාන දෙකකට ඒක කෙලින්ම ඒ සංඛ්‍යාව හොයන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් සමහර අවස්ථාවලදී මේ අවස්ථාවේ වගේ ඒකේ වර්ගමූලය හොයන සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම අපිට හොයන්න බැරි වෙන කෙන තව සංඛ්‍යා ඉතුරු වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී එතකොට අපි ඒකෙදී දෙනවා විභාගෙදි දෙන්න පුළුවන්. එතකොට දශම ස්ථාන කීයකට හොයන්නද කියලා. එතකොට අපි ඒ අවස්ථාවේදී දශම ස්ථානයක් වැඩිපුර හොයන්න වෙනවා. එතකොට ඒක දශම ස්ථානයක් වැඩිපුර හොයලා එතකොට ඒ දශම ස්ථානේ වැඩිපුර හොයලා ඉස්සරහ ඒ පිටිපස්සේ තියෙන සංඛ්‍යාව අනුව එතකොට එක ඒ වැඩිපුර හොයපු දශම ස්ථානය 5.0ට වඩා වැඩි අගයක් නම් 5.1 වුණත් එකයි ඒ වගේ ඒ බිඳුවට වඩා වැඩි අගයක් නම් එතකොට ඒ අවස්ථාවේදී එකක් කලින් සංඛ්‍යාවට එකතු කිරීමක් සිද්ධ වෙනවා. ඒක 5.0ට වඩා අඩු සංඛ්‍යාවක් නම් එතකොට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. 5.0 වුණොත් එහෙනම් මොකද වෙන්නේ? කලින් සංඛ්‍යාව ඉරට්ටේද ඔත්තේද කියලා බලන්න වෙනවා. ඒක අනුව සංඛ්‍යාවක් එක්කහු කරනවද? ඒක එක්කහු කරන්නේ නැද්ද කියන එක තීරණය වෙනවා. ඒක දූල පුතාලා පොඩි කලින් පන්තිවලදී ඉගෙනගෙන තියෙන්න ඕන. ඒක 5.0 අවස්ථාවේදී ඔත්තේ මේ ඔත්තේ සංඛ්‍යාවකද ඉරට්ටේ සංඛ්‍යාවකද ඒ කලින් සංඛ්‍යාවට එකක් එක්කහු කරන්න කියන එක මටත් අමතක වෙලා තියෙන්නේ. ඒක ඒ අවස්ථාව මතක් කරගන්න වෙනවා. ඒක ඒ අවස්ථාව එන්නත් පුළුවන් ඇත්තටම. ඒක කලාතුරකින් වෙන දෙයක් ඇත්තටම. ඒ වගේ අවස්ථාවකදී මොකද්ද කරන්න කියන එක දැනගෙන තියෙන එක වැදගත් වෙනවා. අපි නිදසුන 4 කියන කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මෙතන වෙනකම් ප්‍රශ්න නැත්තම් අපි නිදසුන 4 කියන කොටසට යන්න බලාපොරොත්තු වෙනවා.
අපි ඊළඟ වෙලාව නැති වෙන හින්දා අපි ඊළඟ දවසේ නිදසුන 4 කියන එක කරන එක හොඳ වෙයි. ඇත්තටම මෙතන මේකෙදී නිදසුන 4 කියන එක අපි ඊළඟ දවසේ කරන එක හොඳ වේවි. මේ කොටසේ මේ අභ්‍යාස මේකෙදී මේ තියෙන අභ්‍යාස එතකොට ටික කරන්න එක වැදගත් වෙනවා. එතකොට මේකේ පූර්ණ සංඛ්‍යාතව අපි කරේ. එතකොට මෙතනට වෙනකම් මේ සංඛ්‍යාව මෙතනට වෙනකම් පුළුවන් වෙන්න ඕන. මේ ටිකක් පුළුවන් වෙන්න ඕන. නමුත් අපි ඊළඟ කොටස කතා කරලා ඒ ටික කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකෙදී මේ කොටසයි මෙතනට වෙනකම් පුළුවන් වෙන්න ඕන. මේ ටික තමයි ප්‍රශ්නයක් වෙන්නේ වුණොත් එන්නේ. එතකොට මෙතන B කියන එකේ B කියන එක සම්පූර්ණයෙන් පුළුවන් නම් හදන්න, බැරි නම් B කියන එක ඒ කියන්නේ හදන්න බැරි නම් ඒක ප්‍රශ්නයක් නෑ. පුළුවන් ටික සම්පූර්ණයෙන්ම හදන්න මේ කොටස් වල. ඒක ඉතාම වැදගත් වෙනවා. ගණන් කියන එක ඒකේ මේකෙදි මෙහෙම මේ ආකාරයට පළමු සංකර්ෂණයට හදන්න බෙදීම ක්‍රමයෙන් හදන්න එහෙම කියලා දක්වලා තියෙනවා කලින් අවස්ථාවේ. නමුත් ඒක ගාන හදනකොට ගානක් දෙනකොට මෙහෙම හදන්න කියලා කවදාකවත් ගොඩක් ඒ දෙන්නේ නැහැ ඇත්තටම. ඒක තමන් ඒක හදන්න පුරුදු වෙන්න ඕන ගාන කියන එක. ඒක නිසා ඒ අවස්ථාවේදී විශේෂයෙන් ඒ සන්නිකර්ෂණයට මේ සන්නිකර්ෂණයට හොයන්න එහෙම කියලා ඒ ගානක් දුන්නේ නැත්නම් කොහොමද හදන්නේ කියන එක තමන් ඒක පුරුදු වෙන්න ඕනේ. ඒක නිසා ගණන් හදලාමයි පුරුදු වෙන්න ඕන. ඒක නිසා මේ ගණන් ටික අනිවාර්යයෙන්ම හදන්න අපි ඊළඟ දවසේ ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ඊළඟ දවසේ ඉතුරු ටික